මාව ඇහෙනවද? ඔව් හාමුදුරනේ. ඇහෙනවා හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. බුදෑසනක් වේවා. තෙරුවන් සරණයි හාමුදුරනේ. සුබ උදෑසනක් වේවා. උදෑසනක් අපි එනම් අද තෙරුවන් සරණයි හාමුදුරනේ. බොහොම හොඳයි. අත් බලාපොරොත්තු වන ආරක පාලි පාඩම සිදු කරන්නට ඔයාලා පාල් රචනා පොතේ මෙන්න මේ අභ්‍යාසي මංකෝ කරගෙන එන්න කියලා අපි අද චුට්ටක් කරලා අපි වෙලා තව ටිකක් වෙලාව ඊට අපි කරමු. මුල් ටික බලමු ඔයාලා කරාද මම මේකේ මෙන්න මේ අපි මුල් ටික කරා. ඒත් දැන් තියෙන්නේ මෙන්න මේ දෙවෙනි කොටස කරන්න. ඔයාලා කරාද අපි කරමුද ඒ ටික? හා කරපු දරුවෝ ඉන්නවද? කරා හාමුදුරුවනේ. කරන්නේ කොහොම හොඳයි. මම එහෙනම් කියන්නම් එකට එන්න ඕන. ඔයාලා මොකද්ද ලිව්වේ? එකට මොකක්ද පුතා ලිව්වේ? ධනං. හරි බොහොම හොඳයි. එකට ධනං නේද? එතන තියෙන උත්තර කිහිපයක් තියෙනවා. පොඩ්ඩක් ඒක ලොකු කරන්න. දැන් පේනව නේද? එක තියෙනවා යාචකෝ යාචති නේද? එක තියෙනවා යාචකෝ යාචති කියලා. ඔයාලා මොකක්ද ලිව්වේ? යාචකෝ කියන්නේ යාචකයා, යාචති කියන්නේ ඉල්ලනවා. එතකොට යාචකයා ඉල්ලනවා. ස්තනක් තියෙනවා. මොකද ලිව්වේ ඔයාලා? හොඳයි. යාචකෝ ධනං යාචති. යාචකෝ ධනං යාචති. හරිද? දෙවෙනි එක මම ලියන්න ඕන බෝඩ් එකේ නෑ නේද? දෙවෙනි එක අහං බත්තං කාදාමි. උත්තරේ කියුණා මට. මොකක්ද තියෙන්නේ දෙවෙනි එකට? අහං කාදාමි තියෙන්නේ. අහං කිව්වන් පස්සේ මොකක්ද තේරුම? මම කාදාමි කියන්නේ කමි. නේද? එතකොට අන්නේ බත්. නේද? එතකොට ඔන්න අහං බත්තං කාදාමි. හරි නේද? ධනං තියෙනවනේ පළවෙනි එකට. පළවෙනි එක ඇවිල්ලා ධනං. ආර බෝඩ් එක පේනවද? නෑ නේ. ඔව් හාමුදුරනේ පේනවා. බෝඩ් එක දිලිසෙනව නේද? කුට්ටිත්තක්. ඔව් හාමුදුරනේ. පළවෙනි එක ඇවිල්ලා ධනං. දෙවෙනි එක ඇවිල්ලා බත්තං. පාස්තාන බලන්න. ආල් තයන්න. දැන් හරිද? හරි හාමුදුරනේ. දෙවෙනි එක ඇවිල්ලා බත්තං මහත්පාන බයන්න. බත්තං. තුන සෝමපාලෝ ලිඛති. සෝමපාලෝ ලිඛති. සෝමපාල කියන්නේ සෝමපාලමයි. ලිඛති කියන්නේ ලියයි. එතකොට මොකද්ද සෝමපාල ලියන්නේ? ඔයාලා මොකද්ද ලියුවේ? තුනට. සෝමපාලෝ පොත්තකං. පොත්තක්. පොත්තකං ලිඛති. හරි නේද ඔයාලගේ? සෝමපාලෝ පොත්තකං ලිඛති. ඊළඟට හතර බික්කු දේසති. බික්කු දේසති. ධම්මං දේසති.
මේක තියෙන්නේ ධම්මං කියලා. ඒ නිසා අපි දාමු ධම්මං කියලා නේද? එතකොට බික්කු ධම්මං පොත්තකම් කියන්නේ මොකද්ද? පොතක් නේද? පොත්තකම් ධම්මං තමයි හතරවෙනි එක. නේද? මේ හල් කරින් අපිට පුළුවන් මේව ලියන්න. හොඳයි. සමහර කටි බැරි නිසා මම හල් කරලා ලියුවේ නැත්තම් පොතේ තියෙන විදිහට ලියන්න ඕන. පහ නේද? පහ. මයං උග්ගන්හාම මයං ආම මයං කියන්නේ අපි උග්ගන්හාම කියන්නේ ඉගෙන ගමු මොනවද? සිප්ප ඔව් බොහොම හොඳයි. සිප්පං 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 ශිල්ප ශිල්පය ඉගෙන ගමු. අපි ශිල්පය ඉගෙන ගමු. සිප්පං. හය අයතන සෝ භනති භනති කියන්නේ කියයි. හොඳේ භනති කියන්නේ කියයි. තව තේරුමක් තියෙනවා දේශනා කරයි. භනති කියන්නේ කියයි. තව තේරුමක් තියෙනවා දේශනා කරයි. මේ තේරුම් දෙකම ලියා ගන්න. භනති කියන්නේ එකක් මොකද්ද කියයි. අනිත් එක මොකද්ද? දේශනා කරයි. නේද? එතකොට ඔහු කියයි මොනවද? මුසා මුසා කියන්නේ මොකද්ද? බොරු නේද? ඔහු බොරු කියයි. නැත්තම් අපිට පුළුවන් සත්‍යං දාන්නත් පුළුවන්. හොඳේ සත්‍යං කියන්නේ සත්‍ය. ඇත්ත. ඔහු බොරු කියයි නැත්තම් ඔහු ඇත්ත කියයි. නේද? අපිට දෙකින් ඕන එකක් දාතයි. එකක් මොකද්ද? එකක් අපිට දාතයි සෝ මුසා භනති කියලා. නැත්තම් අපිට දාතයි සෝ සත්‍යං භනති කියලා. තේරුම මොකද්ද? සෝ මුසා භනති කියන්නේ ඔහු බොරු කියයි. සෝ සත්‍යං භනති කියන්නේ ඔහු සත්‍ය කියයි. හරි නේද? හත්වෙනි එක මේ මුසා. අපි උඩේකට මුසා දානවා නම් ඊළඟට අපි දාමු හත්වෙනි එකට ත්වං දැන් මෙතන වාක්‍යය තියෙන්නේ වද්දායි කියලා තියෙන්නේ. නේද? පේනව නේද? ඔව් හාමුදුරන්. වදයි කියලා තියෙන්නේ. මේ වාක්‍ය හරියද? වචනේ හරියද වදයි කියන්නේ? පින්ටින් මිස්ටේක් එකක් නේද? ත්වං කියලා පටන් ගත්තාන් පස්සේ අපි කොහොමද නම් අවසන් කරන්න ඕන? මතකද ඔයාලට? වදති ඔව් නුඹ වදති කියන්නේ වදති. ඔහු සෝ වදති කියන්නේ ඔහු කියයි. හොඳයි. වදති කියන එක තේරුම මොකද්ද? සිංහල තේරුම කියයි. හරිද? ඊට පස්සේ ඔහු කියයි. සෝ වදති. දැන් මෙතන තියෙන්නේ ත්වං වද ඊ කියලා තියෙන්නේ. එහෙනම් කොහොමද මේක හැදෙන්න ඕන? ත්වං වදසි. කොහොමද? වදසි. පාලි වචන. හදාගන්න පාලි වචන ඔයාලගේ වදසි එක තමයි තියෙන්නේ. ඇයි නුඹ කිව්වන් පස්සේ මධ්‍යම පුරුෂයි. එතකොට අපි අනිවාර්යෙන් මධ්‍යම පුරුෂ විදිහට තමයි ආඛ්‍යාත පද ක්‍රියාපද තියන්න ඕන. ඔයාලට මතක ඇති ගච්ඡති ගච්ඡන් ගච්ඡසි ගච්ඡති ගච්ඡාමි ගච්ඡා නේද? ඊට පස්සේ මෙතන තියෙන වදසිනේ. එතකොට වදති වදන්ති වදසි වදති වදාමි වදා. මතකද ඒවා? ඔව් හාමුදුරන්. දැන් තේරුණානේ. එතකොට මෙතනට එන්නේ එකක් අපිට දාතයි. ඔයා උඩ එකට දැම්මනම් මුසා කියලා යට එකට දාන්න ඕන සත්‍යං කියලා. නේද? දෙකේම තේරුම කියයි නේද? වනත කියන්නේ කියයි, වදත කියන්නේ කියයි. නේද? එතකොට අපි උඩින් කිව්වොතින් බොරු, යටින් කියනවා ඇත්ත. නේද? එතකොට අපි කියනවා නුඹ ඇත්ත කියයි. එතකොට අපි කියන්නේ ත්වං සත්‍යං. සත්‍යං. ඔව්.
ඔයා නිකම්වත් උඩේකට දැම්මනම් සච්චං කියලා අපි කිව්වෝ ඔයා ලිව්වේ මෙහෙම කියලා සෝ සච්චං බනති කියලා. එහෙනම් අපි යටකට දාන්න ඕන සෝ මුසා වදසි කියලා. හරි වචන දෙක දෙපැත්තට දාලා ලියන්න ඕන නිවැරදි විදිහට. හොඳේ මම අදසි කියන එකේ තේරුමත් මේ කීයි දේශනා කරයිද? ඔව්. ඒකේ හැබැයි මේ බනති කියන එක වගේ දේශනා කළ අදහසක් එන්නේ නැහැ. මේක තියෙන්නේ කියයි විතරයි. හොඳේ මේක තියෙන තේරුම කියයි විතරයි. දේශනා කරා කියලා අදහසක් එන්නේ නැහැ ඒකේ. වදසි කියන එක. වදසි කියන එකේ තේරුම කියයි. හොඳේ වදති තමයි කියයි වෙන්නේ. කියයි. වදති තමයි කියයි. හරි නේද? ඒකට තවම් හරි හාමුදුරනේ. සච්චං බුදුරෝණේ යාචති කියන්නේ මොකද්ද? මොනවද? යාචති යාචති කියන්නේ ඉල්ලයි. යාචකෝ ධනං යාචති. යාචකයා ධනය ඉල්ලයි. හරි නේද? ඊළඟට තියෙන්නේ අන්තිම එක 8 වෙනි එක කුමාරා පිබන්ති. කුමාරා බහුවචන ස්වරූපයෙන් තියෙන්නේ අපිට තියෙන්නේ ආඛ්‍යාතයත් බහුවචන ස්වරූපේ. පේනව නේද? කුමාරා කුමාරවරු නැත්නම් කුමාරයෝ පිබන්ති කියන්නේ පිබති කියන්නේ බොයි. එහෙනම් පිබන්ති කියන්නේ මොකක්ද? බොති බොති හොඳයි. එතකොට කුමාරවරු බොති. නේද? කීරං කීරං පිබ හොඳයි. මොනවද දෙන කුමාරවරු බොන්නේ? කීරං. අපිට ඉතුරුනේ එහෙනම් 8 වෙනි එක මොකද්ද? කීරං. ඔයාලගේ ලකුණු කොහොමද? ඔක්කොම හරිද ඔයාලගේ? ඔව් හාමුදුරනේ. හොඳයි. මම තව වචනයක් කියලා දෙන්නම් ඔයාලට. ඔන්න අපේ පළවෙනි එක ධනං, දෙවෙනි එක බත්තං, තුන්වෙනි එක පුත්තකං, හතරවෙනි එක ධම්මං, පහ සිප්පං, හය මුසා, හත සච්චං, අට කීරං. හරි නේද? ඔව් අසනිදුව 8න් 8යි බොහොම හොඳයි. එතකොට මම තව වචනයක් කියලා දෙන්නම්. ඔතන තියෙනවා ඔතන තියෙනවා මේ උග්ගන්හාත කියලා. උග්ගන්හාම කියන තියෙන්නේ. ගත උග්ගන්හාත කියලා. මම උඩ එක මකන්නද? ඔයාලා ලියලා ඉවරද? බබෝ මම උඩ එක මකන්නද? හරි හාමුදුරනේ. අන්න මකන්න. හොඳයි. ඔතන තියෙනවා ඔක්කොම නිල්මි දුවත් හොඳයි බොහොම හොඳයි. ඔක්කොම හරිනේ කොහොමද? ඊට පස්සේ ඔතන තියෙනවා පස්වෙනි එක තියෙනවා උග්ගන්හාම කියලා. නේද? උග්ගන්හාම කියලා තියෙනවා නේද? උග්ගන්හාම කියලා තියෙනවා. නේද? උග්ගන්හාම කියන තේරුම මොකද්ද? තේරුම මොකද්ද? ඉගෙන ගමු. ඈ? ඉගෙන ගමු. ඉගෙන ගමු. නේද? ඉගෙන ගමු. උග්ගන්හාම දාන්නේ අපි දුර අපේ උක්ත පදේ මොකක්ද නැත්නම් නාම පදේ මොකක්ද? මේ වර්ෂදුවත් හොඳයි 8න් 8යි නේ. අපේ උක්ත පදේ මොකක්ද? උග්ගන්හාම නාම පස්සේ අපි දාන්නේ අපි නේද? අපි කියන දර සිංහලෙන් පාලි කර කොහොමද? මයං. නේද? මයං තමයි එන්න උග්ගන්හාම එනවා. නේද? එතකොට මට ඕන ඔහු ඉගෙන ගනි. කොහොමද අපි ලියන්නේ එතකොට? උග්ගන් ඔහු ඉගෙන ගනි. කොහොමද ලියන්නේ? ඔහු ඉගෙන තරු කියන්න. බයිනද කියන්න. බසවන කමක් නැහැ. හාමුදුරනේ සිංහල වාක්‍ය ආය පොඩ්ඩක් කියනවද? ඔහු ඉගෙන ගනි. දැන් අපි ඉගෙන ගමු මයන් උග්ගන්හාම. නේ? එතකොට මම කියන්නේ අහන්නේ ඔහු ගනි. කොහොමද ලියන්නේ?
කොහොමද ලියන්නේ? ඕ කියන එක තේරුම පාලි වචන මොකද්ද? සෝ උගන්හන්ති සෝ උගන්ති උග්ගන් නැති උගන් හාසි. සෝ උග්ගන් සෝ උග්ගන් හා තමයි ඔහු ඉගෙන ගන්න. තනතෙන් ලියා ගන්න. සෝ උග්ගන් හාති ඔහු ඉගෙන ගන්න. ඊට පස්සේ ඔහු ඉගෙන ගනිති. ඔහු ඉගෙන ගනිති. මම කරන්න ගිය වෙන එකක් දැන් යන්නේ වෙන එක. ඔහු ඉගෙන ගන්න. කොහොමද එන? ඒ උගන්හන්ති ඒ උගන් හන්ති. ඒ උග්ගන් හන්ති. හොඳයි. එතකොට නුඹ ඉගෙන ගනි. කොහොමද? තං උගන් හාසි. ස්වන් උගන්හාසි කොහොමදයි? වං උග්ගන්හාසි. ත්වං උග්ගන්හාසි නුඹ ඉගෙන ගනි. එතකොට නුඹලා ඉගෙන ගනිහු. මෙතන ගනිහි නුඹ ඉගෙන ගනිහි. නුඹලා තුම්හේ උගන්හාත තුම්හේ උගන්නාත මේ උගන් හාත. කොහොමද? තුම්හේ උග්ගන්හාත. නේද? තුම්හේ උග්ගන්හාත. තුම්හේ උග්ගන්හාත. නේද? ඊට පස්සේ මම ඉගෙන ගනිමි. කොහොමද? මම ඉගෙන ගනිමි. උගන්හාමි ඈ අහන් උගන්හාමි උගන්හාමි බොහොම හොඳයි. මම කියන්නේ අහං ඉගෙන ගනිමි උග්ගන්හාමි. නේද? මම ඉගෙන ගනිමි. හරි. ඔයාලා ලියාගත්තද ඔක්කොම ටික? ඔව් හාමුදුර එතකොට ඔන්න මම ඉගෙන ගනිමි අහං උග්ගන්හාමි. අපි ඉගෙන ගනිමු මයං උග්ගන්හාමි. ඔහු ඉගෙන ගනී සෝ උග්ගන්හාති. ඔහු ඉගෙන ගනිති තේ උග්ගන්හන්ති. නුඹ ඉගෙන ගනිහි ත්වං උග්ගන්හාසි. නුඹලා ඉගෙන ගනිහු උම්හේ උග්ගන්හාත. මම ඉගෙන ගනිමි අහං උග්ගන්හාමි. අපි ඉගෙන ගනිමු මයං උග්ගන්හාමි. හරි නේද? හරි. වචනයක් තියෙනවා මේ වගේම. හොඳේ. මං කියලා දෙන්න ගියේ ඒක මං කරේ තව. මං මේක දැන් හරි නේද ඔයාලගේ? වචනයක් තියෙන එක යටින් ලියා ගන්න තරුවක් හරි කවන්නේ දාලා දැන් මෙතන තියෙන්නේ ඉගෙන ගනී කියලානේ. කොහොමද එන උගන්වයි කියලා ලියන්නේ? ඉගෙන වයි. වචන දෙකම සමානයි හැබැයි තේරුම් දෙක වෙනස්. හොඳේ ඔයාලා දන්නවද උගන්වයි කියන එක පාලි වචනය? උගන්නාම ඈ මම ලියන්න දෙනවා ඔයාලා දන්නේ නැහැ නේද? මේක. රටෙන් දරුවක් හරි ගමන්නේ දාලා ලියාගන්න මං එනවා මේක මකන්නද? පොඩ්ඩක් ඉන්න හාමුදුරුවනේ කියන්නේ. මට ලියලා පස්සේ කියන්න අනේ දරුවෝ ලිව්වේ නැත්නම් ලියා ගන්න හොඳේ. හරිද? පළවෙනි එක එක සෝ ඉගෙන ගන්නේ ඔහු මොකක්ද? ඔහු ඉගෙන ගන්නේ සෝ උගන්නා දෙක හරිය නේද? මම ඒක බලන්න. ඒකට පැහැදිලි කරන අතර ඔයාලා ලියලා දාන්න.
එහෙම කරමු නේද? මම ඔහු ඉගෙන ගැනීම කරනවා. සෝ උගන්හා නේද? හාමුදුරුවනේ කාදමි කියන්නේ. කවුද? මට අහුන්නේ නැහැ පුතේ මොකද කිව්වේ? කාදමි කියන්නේ. කාදාමි. ආදමි නෙමෙයි. හොඳේ කාදාමි. එහෙම තිබ්බට මේ දායන්න මෙහෙම තියෙන්නේ. හොඳේ ඔහොම තියෙන්නේ. ඒ කියන්නේ මේක. දා. ආදාමි. ඒ කියන්නේ කමි. ආදාමි. කමි. ගන්නත මේක ලියා ගන්න. ඒ දැන් භාවිතා වෙන්නේ නැහැ. නමුත් මේ ඉස්සර ලියුව දායන්. දැන් අපි ලියන්නේ මෙහෙම. අපි දැන් ඉස්සරට ඇල කියලා දානවනේ. ටිකති කියන්නේ ලියයි කියන එකටනේ. ඔව් ලිඛිත ලියයි. හරි නේද? අපි ආවේ උගන්වයි නේද? උගන්වයි කියන්නේ පාලියෙන් මෙන්න මේම. උගන්වයි කියන්නේ උග්ගන්හා පේති. මොකද්ද? උග්ගන්හා පේති. උගන්වයි. මොකද උගන්වයි කියන්නේ? උග්ගන්හා පේති. උග්ගන්හා පේත්. කරුවක් දාලා ලියාගන්නේ. කරුවකුත් දාලා ලියාගන්න. එතකොට ඉගෙන ගන්නේ කියන්නේ උග්ගන්හාති. උගන්වයි කියන්නේ උග්ගන්හා පේති. හරි නේද? හරි හාමුදුරුවනේ. හරි. හරිද ඔයාලා ඔක්කොම ලියුවද? තාම ලියනවද? ඔව් හාමුදුරනේ. ලියන්න. මට නම් ලියවරම් පස් කියනවද? නැත්තම් ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකකට කමන්නේ ගහගන්න. අවශ්‍ය මිනිස්සුලා ලියලා. හාමුදුරුවනේ කවුදේ? අද විභක්ති පාඩමක් කියලා දෙනවද? ඔව්. මම දැන් මෙතනට මේ පණින් තමයි හදන්නේ. ඔය තාම බැලුවා. හා හාමුදුරුවනේ. ලියලා ඉවරයි හාමුදුරුවනේ. දැන් ටග් ගන්න. හාමුදුරුවනේ බණති කියන්නේ. බණත කියන්නේ කියයි දේශනා කරයි. හාමුදුරුවනේ උගන්හාති කියන්නේ ඉගෙන ගනී කියන එකටද? මොකද පුතේ කිව්වේ? මොනවද ඇහුවද මගෙන්? උගන්හාති කියන්නේ ඉගෙන ගනී කියන එකටනේ. කවුද? උග්ගන්හාති ඉගෙන ගනී. උග්ගන්හා පේති උගන්වයි. හරි නේද? දැන් ලියලා ඉවරයිද ඔයාලා ඔක්කොම? අපේ විභක්ති පාඩමට ගිහිල්ලා අටවසර පොතට යනවා නැත්නම් අටවසර පොතේ පාඩම චුට්ටක් කරලා විභක්ති පාඩමට යනවා. කොහොමද ඔයාලා කැමති?
විභක්ති පාඩම කරලා පාසල පාඩම කරලා යමු හාමුදුරුවෝ. විභක්ති පාඩම කරලා යමු හාමුදුරුවනේ. තියෙන විභක්ති පාඩම ටක් ගාලා ලියා ගන්න තියෙන චුට්ටික් හොඳේ. ටක් ගාලා ලියා ගන්න. මම මේ පිටු අයින් කරන්න නේ සයිඩ් එක අයින් කරන්න. හා විභක්ති අද තියෙන අපිට මේ පංචම විභක්තිය නේද? නේද දරුවෝ? අපිට තියෙන පංචම විභක්තිය චතුර්ථ විභක්තිය කරලා කරා හාමුදුරුවනේ. චතුර්ථ කරා නේද? ඊට අපිට තියෙන අවදි නේද? අවදි කියන්නේ පංචමි නේද? හරි. එතකොට මම ලියලා උදාහරණයක් දීලා මේ පස්සේ පැහැදිලි කරන්න. එතකොට අපිට වෙලා යන්නේ නැහැ නේද? එහෙමකට. ඔන්න ඔයාලගේ සයිඩ් එකේ තියෙනවා දැන් ලියන්න ඕන ඕක. හොඳයි. හාමුදුරනේ මේ ඔක්කොම ටික ලියන්න ඕනද අපි? ඔව්. ඔතනට නිකන් ලියන්න. හා හාමුදුරනේ. මට ලියුණාන් පස්සේ කියන්න. හා හාමුදුරනේ. ලියලා ඉවරයි හාමුදුරුවනේ. ඉවරයි නේද? අනිත් දරුවෝත් ඉවරද? නෑ හාමුදුරුවනේ ලියන්න. ලියලා ඉවරයි හාමුදුරුවනේ. අනිත් දරුවෝත් ලියන්න. හාමුදුරුවෝ. හරිද? නෑ හාමුදුරුවනේ. බෝඩ් එක ලියන්නම්. ඔයාලා දන්න ලිව්වත් කමක් නැහැ. ලියන්නකෝ ඔයාලා. ඒක වචන එක මුවා මිනිසාගෙන් අලෙරක් මිනිසා කෙරෙන්
මුවා මිනිසාගෙන් මිනිසා කෙරෙන් ඉවතට යයි. ඉවතට යයි. හරි. මුවා මිනිසාගෙන් ඔයාලා අකුරු පේනව නේද? තව ටික ලොකුට ලියන්න ඕනද? නෑ හාමුදුරනේ පේනවා. පේනවා හාමුදුරුව. මුවා මිනිසාගෙන් මිනිසා කෙරෙන් ඉවතට යයි. ඕක තමයි අපේ ඒක වචනය පාලි සිංහල එක පාලි එකේ වචන තුනක් තියෙනවා අපිට. මම වචන තුනම පළවෙනි එක තමයි මුවාට කියන මිගෝ කියලා. මිගෝ මිනිසා කෙරෙන් පළවෙනි එක තමයි මනුස්සා. මිගෝ මනුස්සා පේනවද? පේන්නේ නැහැ නේ. හරි. මුවා මිනිසාගෙන් මිනිසා කෙරෙන් ඉවතට යයි. අපි කියන්නේ පාලියෙන් මිගෝ මනුස්සා. ඒක වචන පැත්තේ හොඳේ. මිගෝ මනුස්සා අපක්කමති. අපක්කමති. මිගෝ මනුස්සා අපක්කමති. ඊට තව පුළුවන් මේක දෙවෙනි විදිහට මෙහෙම ලියන්න. මිගෝ කොහොමද ලියන්නේ? මනුස්සම්හා. මනුස්සම්හා අපක්කමති. තුන්වෙනි ක්‍රමය තමයි මිගෝ මනුස්සස්මා අපක්කමති. මේ අපේ මොනවද අවදි විභක්තිය නැත්නම් පංචම විභක්තියේ මේ ඒක වචන පැත්තේ ස්වරූප තුනක් තියෙනවා. එකක් තමයි මනුස්සා. ඉස්සා. ඒ තමයි මනුස්සම්හා. ම්හා. ඒ තමයි මනුස්සස්මා. ස්මා. තමයි අපේ ක්‍රම තුන. මේ ක්‍රම තුනටම එන තේරුම තමයි මේ තියෙන්නේ. මුවා මිනිසාගෙන් මිනිසා කෙරෙන් ඉවතට යයි. හරිද? මම එන පොඩ්ඩක් පැහැදිලි කරන්නත් දැන් මොකද මෙතන වෙන්නේ කියලා. ඔයා මේ සයිට් එක ලියාගෙන ඉවරද ඔයා පුතාලා? ඔව් හාමුදුරුවනේ. ඒතර බලන්න විභක්තිය මෙතන වරහන් දාගන්න අවදි විභක්තිය කියලා මෙතන පංචම විභක්තිය ගාවින් වරහන් දාලා ලියා ගන්න. මෙතනින් දාලා ලියා ගන්න මේ මෙතනින් වරහන් දාලා ලියා ගන්න අවදි විභක්තිය කියලා. හොඳේ. හරි නේද? වරහන් දාලා ලියා ගන්න අවදි විභක්තිය කියලා. නැත්නම් අවදි විභත. මට කැමති ඕක. අවදි විභත නැත්නම් අවදි විභක්ති පංචමිකාවෙන් දාගන්න. එතකොට මේ විභක්තියෙන් වෙන්නේ තියෙන තැනින් තවත් තැනකට ඉවත් වෙනවා. හරි? මෙතන තිබ්බට එතන තව පොඩ්ඩකින් ඉවත් වෙලා යනවා. ඒ තමයි විභක්තියෙන් වෙන්නේ. මොකද්ද වෙන්නේ? තියෙන තැනින් ඉවත් වෙනවා. ඔන්න ගහක ගෙඩියක් තියෙනවා. ඒ ගහෙන් ගෙඩිය වැටෙනවා. ගහේ තිබ්බ වැටුණා. මොකද උනේ? ඉවත් වුණානේ. අන්න එතකොට මොකද වෙන්නේ? තැනක තිබ්බ ඉවත්. හරි? සිංහයේ ගලක් උඩ හිටියා පැන්න. ඉවත් වුණානේ. ඊට පස්සේ
අපේ ගෙදර වහල තිබ්බා වහලේ කුළු කටයක් වැටුණා. තිබ්බ කුළු කටේ වහල උඩ දැන් තිබ්බේ බිම ඉවත් වුණානේ. දැන් තේරෙනවද මොකද වෙන්නේ කියලා? තියෙන තැනින් තවත් තැනකට වැටෙනවා. නැත්නම් ඉවත් වෙනවා. තියෙන තැනින් යම් තැනකට ඉවත් වීම තමයි මේ විභක්තියෙන් වෙන්නේ. පැහැදිලිද? එවුණා. මෙතන තියෙන්නේ මුවා මිනිසාගෙන් ඉවතට යයි. එතකොට මුවා මෙච්චර කාලයක් මුවා මිනිහ ගාව තමයි මුවා හිටියේ. දැන් හැබැයි ඉවතට ගිහින්. එතකොට මොකද්ද වෙලා තින්නේ? හිටපු තැනින් ඉවත් වෙලා ගිහලා. එතකොට මොකද්ද මේ විභක්තිය? ඔයාලට අහන්න පුළුවන් මනුස්සා මනුස්සස්මා මනුසම්මා කියලා. එතකොට මොකද්ද මේ විභක්තිය කියලා ආවොතින්? අවදි විභාග නැත්නම් පංචමී විභක්තිය. පැහැදිලි නේද? ඔව් හාමුදුරුවනේ. ඔව් මෙතන තියෙනවා යම් කිසි කෙනෙකුට බිය වෙනවා කියලා අපි ප්‍රධානම සිංහයාට වගේ බිය වෙනවනේ. අන්න ඒ වගේ අර්ථයක් ආවත් ගන්න විභක්ති පංචමී විභක්ති නරියට බිය වෙනවා. නේද? මේ එක ලියමු. දැනට මේක හරිය නේද? තේරුණා නේද? මම මේක ලියාගත්ත මේ බෝඩ් එකේ තියෙන ලියාගත්තද ඔයාලා උදාහරණ ටික? ඔව් හාමුදුරුවනේ. ඔව්. මේක බහුවචන ටික ලියාගමු එහෙනම්. මම ඉස්සර පෙන්නන්නම් මේ කොහොමද වැටෙන්නේ කියලා අපි ෆොටෝ එකෙන් පෙන්වුම් පස්සේ පැහැදිලි වෙනවා ටිකක් වැඩිපුර ඔයාලට. මම සයිඩ් එක අයින් කරනවා. අයින් කළා මම තව එකක් දාන්නම් මේක. ඔය ඔයාලට මතක ඇති පංචමී විභක්තිය අපි බුද්ධ ශබ්දෙදී කොහොමද තිබ්බේ කියලා. මෙහෙම. දැන් හරිය නේද? දැන් ඔයාලා පැහැදිලි ඇති මොකද මේ කියන්නේ කියලා. මේ ඒක වචන පැත්තේ පංචමී විභක්තිය ක්‍රම තුනක් තියෙන එකක් තමයි බුද්ධා මනුස්සම්හා මනුස්සස්ම. ඒක තමයි මේ තියෙන්නේ. මිනිසා නැත්නම් මනුස්සෝ කියන වචනේ ගත්තන් පස්සේ එක වචනයක් මොකද්ද? බුද්ධා වගේම මනුස්සා කියලා අපිට ගන්නත් පුළුවන්. ඊට පස්සේ බුද්ධම්මා වගේම මනුස්සම්මා කියලා ගන්නත් පුළුවන්. බුද්ධස්මා වගේම මනුස්සස්මා කියලා ගන්නත් පුළුවන්. එහෙනම් මම තව වචනයක් කියන්න ඔයාලට පුළුවන් ද හරවන්නේ නම් ඒ විදිහට? දාන්න බලන වචන තුනටම අස්සෝ කියන වචනේ දාන්න බලන පංචමී විභක්තියට. අස්සා අස්සම්මා අස්සස්මා. බොහොම හොඳයි. දැන් තමයි කියන්නම් මිගෝ. මිගෝ මිගම්හා මිගස්මා. මිගස් මිගා මිගම්හා මිගස්මා. බාලකෝ. බාලකා බාලකම්හා බාලකස්මා. තේරුණා නේද කොහොමද එතකොට මේක වෙන්නේ කියලා? වෙන්න මෙතන මේ බහුවචන ස්වරූපය. එතන පංචමේ විභක්තිය මේ මෙන්න මෙතනයි බලන්න. පඨම බහුවචන ස්වරූපය දෙකම එක සමානනේ. බලන්න පංචම විභක්තියත් බුද්ධා තියෙන්නේ පඨම විභක්තියත් බුද්ධා තියෙන්නේ. පේනව නේද ඔයාලට? මෙන්න මෙතන තියෙන්නේ බුද්ධ කියලා. මෙතන තියෙන්නේ බුද්ධ කියලා. නේද? එක්කද? වාක්‍යයක ආවොතින් නිකම්වක්වත් ඔන්න ඔහොම. හරි. වාක්‍යයක ආවොතින් නිකම්වක්වත් මෙහෙම මාක් කරලා ඔයාලා කොහොම හඳුනගන්නේ මේක මොන විභක්තියද? දැන් මේ දෙකම සමානයිනේ. බුද්ධා කියලා මෙතන තියෙනවා, බුද්ධා කියලා මෙතන තියෙනවා. සමානයිනේ. කොහොමද මේක හඳුනගන්නේ? මේ විභක්තිවත් වෙලා යනවනේ. ඔව්. මොහොඳයි. පඨම විභක්තිය ඇවිල්ලා ඒක තියෙන කොහොමද? ක්‍රියාපදයට උක්ත වෙන පදය. හැබැයි මේක ක්‍රියාපදයට උක්ත වෙනවද? නෑනේ. මිගෝ අනු අපක්කමති. මුවා මිනිසාගෙන් ඉවත් වේ. මනුස්සා තිබ්බට නැත්නම් බුද්ධා තිබ්බට මෙතන තියෙන්නේ ඉවත් වෙන නැත්නම් තියෙන තැනින් ඉවත් වෙන අර්ථයක් මෙතන ඇඟ වෙන්නේ. නිකම්ම කතාවනම් බාලකෝ පොත්තකම් ලිඛති. බාලකෝගේ අහලා තියෙන්නේ නේද? නැත්නම් බාලකා කියලා ළමයි නේද? එතකොට බාලකා
පොත්තකම් ලිකති. බාලකා ළමයි පොත්තකම් පොත්ත ලිකති ලියයි. නේද? බාලකා බහුවචන ස්වරූපෙදී. මම තව ගන්නවා බාලකා මිගෝ බාලකා අපක්කමති. මුවා ළමයාගෙන් ඉවත් වෙයි. දෙකම තිබි බාලකා කියලා. හැබැයි වචන වල නැත්නම් අර්ථය ගත්තන් පස්සේ වෙන වෙනම බාලකා පොත්තකම් ලිකති කියන එකයි ළමයි පොත ලියති සහ මිගෝ බාලකා අපක්කමති ආවන් පස්සේ මුවා ළමයාගෙන් ඉවත් වෙයි කියලා ආවන් පස්සේ වචන දෙකේ අර්ථ දෙක වෙනස්. පේනව නේද? තේරුණාද? හාමුදුරුවනේ. එතකොට අපිට මේ වාක්‍ය වලට අනුව බලන්න වෙනවා. අපිට එකපාරට වචනයක් විතර දුන්නම් බෑ අපිට අඳුන ගන්නාම අරුවේ. හැබැයි ඒක වාක්‍යෙට දැම්මම පස්සේ අපිට ලේසියෙන්ම හඳුන ගන්න පුළුවන් මේක මොන විභක්තියද කියලා. තේරුණා නේද? හරි. අපි යන් එහෙනම් බහුවචන පැත්තට. මේකේ බහුවචන පැත්ත තියෙන්නේ බලන්න මේක බහුවචන පැත්ත තියෙන කොහොමද මේ බුද්දේහි බුද්දේවි කිය. බුද්දේහි බුද්දේවි කිය. හැබැයි මෙතන උඩත් අත්‍යාසා කරණක් තියෙනවා ඒ විභක්තියම. හැබැයි බුද්දේවි මෙතන පංචමී විභක්තිය අවදි විභක්තිය බුද්දේ බුද්දේ කියන්නේ මේකේ තියෙන බහුවචන ස්වරූපය. මිනිසා කරන නැත්නම් මිනිස්සු කෙරෙන්. ඒ වගේම මෙතන තියෙන ස්වරූපය එතකොට බහුවචනේ. එතකොට මෙතනත් තියෙන මොන අර්ථයද? ඉවත් වීමේ අර්ථය. එතකොට හැදින්නේ කොහොමද? බුද්දේවි බුද්දේහි. බුද්ධා බුද්ධම්මා බුද්දස්මා ඒක වචන පැත්තේ පංචමී විභක්තියේ කොහොමද එන්නේ? බුද්දේවි බුද්දේහි පංචමී විභක්තිය බහුවචන පැත්ත. තේරුණා නේද? ප්‍රශ්න මොකක්ද තියෙනවද ඔයාලට? නෑ හාමුදුරුවනේ. හරි. ඔන්න එනම් මේ මම බහුවචන වාක්‍ය දෙක තුනක් ලියන්න. හොඳේ? ඔයාලා ලියා ගන්න. මම මේ සයිඩ් එක අයින් කරන්නම්. හරි. මම දානවා දැන් මුවා මිනිසාගෙන් මිනිසා කෙරෙන් ඉවත් වේ. එහෙම තිබ්බේ මන් දානවා මුවා මිනිසුන්ගෙන් මිනිස්සු කෙරෙන් ඉවත් වේ කියලා. එහෙමද නම්බ පැහැදිලි නේද? එහෙම දාමු. මේකම ගමු. බහුවචනක ලියා ගන්න මාතෘකාව එක වචන පැත්ත ඉවරයි. මේකම කරන්න හොඳේ. බහුවචන මාතෘකා බහුවචන අවදි විභක්ති බහුවචන හොඳේ. මුවා මිනිසුන්ගෙන් බහුවචන පැත්තේ මිනිසුන්ගෙන්. හරිද? නැත්නම් මිනිසුන් කෙරෙන් නේද? මිනිසුන් කෙරෙන් බහුවචන පැත්ත. මිනිසුන් කෙරෙන්. මුවා මිනිසුන්ගෙන් මිනිසුන් කෙරෙන් නැත්නම් ඉවත් වේ. එතකොට බහුවචන පැත්ත තමයි මේ තියෙන්නේ. නේද? බහුවචන ස්වරූපය. එතකොට කොහොමද අපි බහුවචනයෙන් කියන මම ඔයාලට පැහැදිලි කරා ඉස්සලා. පුළුවන් ද කියන්න වාක්‍ය? මිගෝ බුද්දේ ඉගෝ මනුස්සේබි අපකමති අපක්මති. කොහොමදයි කොහොමද ලියන්නේ? මිගෝ මේ පාඩේ නේද අපි ලියන්නේ. මිගෝ මනුස්සේහි අපි ගමු පළවෙනි එක ඔයාලා කැමති කොහොමද? මනුස්සේහි ගමන් නේද? මනුස්සේහි අපක්කමති. දුට්ටක් ඉදමදී අපක්කමති. ඊළඟ ඇදෙන්නේ කොහොමද? මේක එකක් අනිත් එක කොහොමද? මිගෝ මනුස්සේ කොහොමද? මනුස්සේබි උඩ එක කියන්න නම් යට එක ලියන්න නේද? මේක පොඩ්ඩක් වෙනස් මට ලේසි අනිත් පැත්තකින්. මනුස්සේ හරි. අපක්කමති. මිගෝ මනුස්සේහි අපක්කමති. මිගෝ මනුස්සේබි අපක්කමති. එතකොට මුවා මිනිසුන්ගෙන් ඉවතට යයි නැත්නම් මුවා මිනිසුන්ගෙන් ඉවතට යයි නැත්නම් මුවා මිනිසුන් කෙරෙන් ඉවතට යයි. එතකොට මේ වාක්‍ය දෙකේම
අර්ථයත් මේ වාලි වචන තමයි මේ තියෙන්නේ. එතකොට වෙනස් වෙන්නේ මෙන්න මෙතන මොකද්ද වෙන්නේ? එතන මනුස්සය වෙනවා, එතන මනුස්සේවි මනුස්සේහි වෙනවා. හැබැයි දෙකේම අර්ථය එකයි. නේද? තියාගත්තද? ඔව් හාමුදුරුවෝ. හාමුදුරුවනේ ඔබතේ. මනුස්සේබි මනුස්සේහි ඒ දෙකේම තේරුම මිනිසුන්ගෙන් මිනිසුන් කෙරෙන් නේද? ඔව් ඔව්. මිනිසුන්ගෙන් මිනිසුන් කෙරේ. දෙකේම තේරුම එකයි. හාමුදුරුවනේ හරිද? එහෙමයි හාමුදුරුවනේ. කියන උදාහරණ හාමුදුරුවනේ ඔබතේ. හාමුදුරුවනේ ඒක පොඩ්ඩක් ආයෙ කියලා දෙනවද? මම කියලා. එතකොට මෙහෙමයි. දැන් මෙතන තියෙන්නේ මොවා මිනිසා මිනිසුන්ගෙන් මිනිසුන් කෙරෙන් ඉවතට. එතකොට බහුවචන ස්වරූපේ තමයි මේ කියන්නේ අපි. එතකොට අවදි විභක්තිය මොකද්ද වෙන්නේ? තේන තැනින් ඉවත් වෙනවා. එතකොට බහුවචන ස්වරූපේ කොහොමද? මොවා මිනිසුන්ගෙන් අපි ඉස්සර කිව්වේ මිනිසාගෙන් ඉවත් වෙක. දැන් තියෙන්නේ කොහොමද? මොවා මිනිසුන්ගෙන්. එතකොට මිනිස්සු ගොඩාක් ඉන්නවා. එයාලගෙන් අතරින් ඉවත් වෙනවා. නේද? එතකොට කොහොම පාලනය යන්නේ? මිගෝ අනුස්සේබි අපක්කමති. අපර කියතයි මිගෝ අනුස්සේහි අපක්කමති. දෙකෙන්ම කියන්නේ එක. නේද? අපර කියතයි වුණනම් මිනිසුන්ගෙන් ඒ වගේම ඩෑෂ් මිනිසුන් කෙරෙන්. නේද? මිනිසුන්ගෙන් මිනිසුන් කෙරෙන් දෙකම කියන්නේ මොකද්ද? මේ මනුස්සේබි නැත්නම් මනුස්සේහි. උඩ මුවා මිනිසුන්ගෙන් නැත්නම් මිනිසුන් කෙරෙන් ඉවතට යයි. පාලියෙන් කියන්නේ කොහොමද උඩ? මිගෝ මනුස්සේබි නැත්නම් මනුස්සේහි අපක්කමති. තේරුණාද? අම කියලා දෙන්නද? තේරුණා හාමුදුරුවනේ. තේරුණා. එහෙනම් ලියා ගන්න. හරිද? හරි හාමුදුරුවනේ. හරි හාමුදුරුවෝ එහෙනම් පළවෙනි වාක්‍ය උදාහරණ පළවෙනි වාක්‍යය ගසින් ගෙඩිය වැටෙයි. ගසින් ගෙඩිය වැටෙයි. ගසින් ගෙඩිය වැටෙයි. ගසින් ගෙඩිය වැටෙයි. කොහොමද අපි ලියන්නේ? මම බෝඩේ ලියන්නම්. ගසින් ගෙඩිය වැටෙයි. ඉතින් උදාහරණය ගසින් ගෙඩිය වැටෙයි. කොහොමද? ගසින් ගෙඩිය මම මකන්නද බෝඩ් එක? හාමුදුරුවනේ හාමුදුරුවෝ බෝඩ් එක මකන්නම්. යටේ තමයි නේද? ගසින් ගෙඩිය වැටෙයි. කොහොමද අපි ලියන්නේ පාලියෙන්? ගසින් රුක්කම් හා ගසින් ගෙඩිය පලං පතති වැටෙයි. ගසින් ගෙඩිය වැටේ. රුක්කම් හා පලං පතති. ගසින් ගෙඩිය වැටෙයි. අර්ධ දෙක පළවෙනි එක ගසින් ගෙඩිය වැටේ. රුක්කම් හා පලං පතති. ගසින් ගෙඩිය වැටෙයි. දෙක මොකද්ද?
පළවෙනි හරියද ඔයාලා? හරි හාමුදුරනේ. දෙක සිංහයා පර්වතයෙන් පනි. සිංහයා පර්වතයෙන් පනි. සිංහයාට අපි කියනවා සීහෝ පර්වතයෙන් පබ්බතම්හා පර්වතයෙන් පක්කන්දති පනි. සීහෝ පබ්බතම්හා පක්කන්දති සිංහයා පර්වතයෙන් පනි. සීහෝ පබ්බතම්හා පක්කන්දති සිංහයා පර්වතයෙන් පනි. හරිද? තුන්වෙනි එක භික්ෂුව ගමෙන් නික්මෙයි. භික්ෂුව ගමෙන් නික්මෙයි. භික්ෂුව ගමෙන් නික්මෙයි. කොහොමද? භික්ෂුව භික්ඛු තුන. භික්ඛු ගමෙන් ගාමම් ගමෙන් ගාමම්හා නික්මෙයි. නික්කමති. නික්කමති. භික්ඛු ගාමම්හා නික්කමති. භික්ෂුව ගමෙන් නික්මෙයි. ඉරි ගහ ගන්න මේ රුක්කම්හා පබ්බතම්හා ගාමම්හා. ගොඩක් වෙලාවට මේ අර වචන දෙකක් තිබ්බර මොකද? රුක්කා රුක්කම්හා රුක්කස්මා ගා පබ්බතා පබ්බතම්හා පබ්බතස්මා. එහෙමනේ හදන්නේ. ගාමා ගාමම්හා ගාමස්මා. හැබැයි එහෙම වචන තුනක් තිබ්බට බහුලව භාවිතා වෙන්නේ මා කියන එක. රුක්කම්මා පබ්බතම්මා ගාමම්මා. පේනව නේද? බහුලව භාවිතා වෙන්නේ මෙන්න මේ මහා කියන වචනේ. පබ්බතම්මා ගාමම්හා කියලා තමයි ගොඩාක් වෙලාවට එන්නේ. එතකොට මොකද්ද විභක්තිය? පංචමි නේද? නැත්නම් අවදි විභක්තිය. හරිද? ඊළඟට අර උතන් තිබ්බනේ අර මේ බය වෙන කතාවක් තිබ්බනේ. ඒකත් පොඩ්ඩක් තියාගමු බය වෙන එකට උදාහරණයක්. මුවා නරියාගෙන් බිය වෙයි. 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 මුවා කොහොමද? අතර මුවා නිගෝ නරියාගෙන්. නරියට කියනවා සිංහාල කියලා. එතකොට සිංහාලම්හා බය වෙනවා බිය වෙනවා නේද? එතකොට කොහොමද කියන්නේ? භායති බය වේ බිය වේ. නිගෝ සිංහාලම්හා භායති. මුවා සිංහයාගෙන් බය වේ. නැත්නම් සිංහයා කෙරෙන් බය වේ. හරි. තව එකක් දාතයි 5 මුවා නරියාගෙන්. අපි දැන් මෙහෙම නේද? මුවා නරියාගෙන් බිය වේ කියන දැම්මේ නේද? මුවා නිගෝ සිංහාලම්මා බයද. ඊළඟ තමයි මුවා සිංහයාගෙන් බිය වේ. එහෙමත් දාමු. මුවා සිංහයාගෙන් බිය වේ. කොහොමද ලියන්නේ? කියන බලන්න ඔයාලා. මිගෝ සිංහම්හා භායති. සීහෝ තමයි අපේ සිංහයා. දැන් හදන්න ඕන සිංහයාගෙන්. නැත්තම් සිංහයා කෙරෙන්නේ. ඒක කොහොමද හදන්න ඕන?
සීහෝ සීහෝ බායති තව මිගෝ සීහස්මා බායති තව ටිකක් තියෙනවා තව දීහස්මා බාය. බොහොම හොඳයි ක්‍රම තුනක් තිබ්බා තුනම ගිය දරුවෝ බොහොම හොඳයි ඊට තමයි මිගෝ සීහා බායති නැත්නම් අපිට කියතයි මිගෝ සීහම්හා බායති නැත්නම් අපිට කියතයි මිගෝ සීහස්මා බායති බොහොම හොඳයි ඔයාලා මිගෝ මම ලියන්න මේ සීහම්මා එක ලියන්න නැත්නම් අපි සීහස්මා කියලා දාමු මේක නේ සීහස්මා බායති මිගුවා සිංහයාගෙන් බය වේ හරිද ලේසි නේද ඔව් හාමුදුරුවනේ. ඔව් හරි එහෙනම් ඔන්න අන්තිම වාක්‍යයේ මේ පාළි එක මිගෝ සීහස්මා බායතිනේ ඔව් පස්වෙනි අපි එහෙම දාමු වෙනස් කරලා දාමු හරි හාමුදුරුවෝ හරි නේද පුතාලා ඔක්කොම ලියාගත්තද ඔව් හාමුදුරුවෝ. බහුවචන වාක්‍යත් අපි ලියාගමු බහුවචනෙත් අපි ලියාගමු වාක්‍ය ටිකම හාමුදුරුවනේ බහුවචනෙන් ලියන්නේ හය වෙද්දි හය ඒ කියන්නේ අපි දැන් ඔන්න බය වෙන එකක් ලිව්වා මේ අපි මම මේක ඒක වචන පැත්ත මේක වෙලා අර බහුවචන එකක් අංකවල තියෙනවා කියලා අර ඔයාලා ලියාගෙන බහුවචන තියෙන කියලා ඔගේ උඩ ලියාගත්තා ඔයාලා ඊළඟට මම කියන්නම් බහුවචනේ කොහොමද එකක් හැදෙන්නේ කියලා උදාහරණ 6 වෙනි එක අපේ උදාහරණය 6 වෙනි එක මම දෙක මගල ලියන්නම් මේ ලියන්න කොහොමද රජතුමා මිනිසාගෙන් රජතුමා මිනිසුන්ගෙන් ඉවත් වෙයි. රජතුමා මිනිසුන්ගෙන් ඉවත් වේ. රජතුමා අපි කියනවා භූපාලෝ මිනිසුන්ගෙන් කොහොමද? සකමති මනුස්සේබි නැත්තම් මනුස්සේහි නේද? මනුස්සේබි නැත්තම් මනුස්සේහි ඉවත් වෙයි කොහොමද? සම්මති අපක්කමති. මොකද්ද? ඉවත් වෙයි සකමති අපක්කම මිනිසුන්ගෙන් නැත්තම් මිනිසුන් කෙරෙන් ඉවත් වෙයි නේද? තව එකක් ලියා ගන්න. ගස් වලින් ගෙඩි වැටෙති. ගස් වලින් ගෙඩි වැටෙති. ගස් වලින් ගෙඩි වැටෙති. ගස් වලින් ගෙඩි වැටෙති. පුළුවන්ද ලියන්න ඔයාලට? ගස් වලින් ගෙඩි වැටෙති. ඒබි පලානි පතන්ති ඉවයිනේ. කොහොමද? ගසින් ඒබි නැත්තම් රුක්කේ හි
නේද? මොනවද? පලානි ගෙඩි. පලානි බහුවචනයි. ගෙඩි පතන්ති වැටෙති. පතන්ති වැටෙති. හොඳයි. දැන් පුළුවන් නේ වාක්‍යයක් හදාගන්න ලස්සනට. රුක්කේහි පලානි පතන්ති නැත්තම් රුක්කේහි පලානි පතන්ති. ගස් වලින් ගෙඩි වැටෙති. හරි නේද? හරි. ඔන්න එන විභක්ති පාඩමේ ඔන්න පංච විභක්ති නැත්තම් අවදි විභක්තිය උතරින් අවසానයි. තව ඔයාලට දැන් මේ විභක්ති ටික වුණාම පස්සේ chart ටිකක් තියෙනවා. කොටු ටිකක් තියෙනවා කීවර්ඩ් ලියා ගන්න. මම මේ කොටු ටික තව අපිට තියෙන විභක්ති දෙකක් තුනක් තියෙන්නේ. නම් පස්සේ ඔක්කොම එකපාරට දාන්න මම පොඩ්ඩක් පරක් කරේ ඒකයි මේ වාක්‍ය ගොඩාක් තියෙනවා. හදන්න. අපිට එකපාරට පිළිවෙල මේ ආඛරි හදාගන්න යතෙන්. හරි. මේ විභක්තිය ඔන්න පංච විභක්තිය තේරුණා නේද? ප්‍රශ්න මොකක්ද තියෙනවද? නෑ හාමුදුරුවෝ. අපි යන් එනනම් ඔයාලගේ අච්චු පොතේ මේ 8 වසරේ නේද? 8 වසරේ අච්චු පොතේ මොකද්ද? ඒක පාඩම අපිට දැන් දෙවෙනි අපි ගිය සතියේ පළවෙනි පාඩම කරා නේද? අපිට දැන් අද තියෙන දෙවෙනි පාඩම කරන්න. ඔව්. ඔයාලා ඒ වගු ටික ගහගත්තද? නැද්ද? නෑ හාමුදුරුවනේ. වගු ගහගත්තේ නැද්ද? මම දැම්ම ඔයාලා ගෲප් එකට මෙන්න මේ සයිට් එක හොඳද? ඕක කරානේ. හාමුදුරුවනේ. මේ කරා? නෑ හාමුදුරුවනේ. නෑ නේද? දෙතුවලට කරා හාමුදුරුවනේ. මං කරාද මේක? හාමුදුරුවෝ ඔක චුට්ටක් අර මේ හාමුදුරුවනේ, මම ගාතාව කියලා දුන්නේ. තිබිසෝ ගාතාව කියලා නේද? තිබිසෝ ගාතාව කියලා. හරි. එතකොට ඔන්න අපේ තිබිසෝ ගාතාව තමයි අපිට තියෙන්නේ. ඔයාලට මං කිව්වා මට මතකයි පාඩම් කරන් එන්න මං කිව්වා. ඔයාලා පාඩම් කරන් ආවද? නැද්ද? හරි. බලමුකෝ. ඔන්න මේ තේරුම එතන තියෙන තේරුම් ටික මං කොහොමද තේරුම් ටික පාඩම් කරන් එන්න එක මට ඒක නම් මතකයි. මං කරාද කියලා නම් මතක නැහැ මේක. හරි. අපේ chart එක මෙන්න මේක කොටු ටික. ඔයාලා මේක කොටු ටික ගහගත්තද නැද්ද තාම? නෑ නේද? නෑ හාමුදුරුවනේ. මේ එහෙනම් අපි මේක එන ලබන සතිය කරමු නේද? මේක ගොඩක් තියෙනවා විස්තර. මේ එන කොටු ටික ගහ ගන්න. හැබැයි මේ කොටු ගහනකොට මේ මට තියන්න ඉඩ මම මේක තේරුම් ටික කියන්නේ බෑ. ඉතිපි කියන්නේ මොකක්ද? භගවා කියන්නේ මොකක්ද? අරහන් කියන්නේ මොකක්ද කියලා මම තේරුම් ටික කියන්නම්. මේ අපි එහෙනම් අපි යමු අපි යන රචනා පොතේ මොනවද කරමුද? අද 10 තියෙන නිසා මොකද කියන්නේ? ඔයාලා මේ කොටුව ගහනකත් කොහොමද 5ක් විතර යනවනේ. ඔයාලා මේක එමන්සරේ කොටුව ගහ ගන්න ඉඩ තියලා. ඔයාලා නැත්නම් මේ පාඩම් කරාද මේ ටික? මට පාඩම් ගන්නත් පුළුවන්. නේ. ඔයාලා මොකටද කැමති? කොහොමද වෙන්න ඕන? ඔයාලා කියන දේ තමයි. පාල් රචනා පොතේ තියෙන තව ටිකක් ඉතින් ඉතුරුනා අපිට. මේ පාලි රචනා පොත කරන්නේ. ඔන්න උතන අපිට තියෙන තුන්වෙනි එක අපි දෙවෙනි එක කරා. දැන් ඉතින් අපිට තුන්වෙනි එක ඔයාලා එනනම් අරක ලියාගෙන ඉන්න ලබනා තියෙනවද? chart එක ගාලා පිළිවෙල ලස්සනට ටෝක් එකට ඉඩ තියලා ලියන්න මේ තේරුම් ටික ලියන්න. අපිට තියෙන්නේ මේ තුන්වෙනි එක නේද? නාවායෝ ගච්ඡanti. නාවායෝ ගච්ඡanti. මට තියෙන සිංහල ලියන්න. ඔයාලා සිංහල ලියන්න පුළුවන් නේ? මොනවද දෙයක් නැහැ. කියන්න බලන්න. නාවායන්ති. කොහොමද? යති. නැව් යති.
නැව් යති. බොහොම හොඳයි. නැව් යති. නාවායෝ ගච්ඡanti නැව් යති. බොහොම හොඳයි. දෙවෙනි එක සුනකා භත්තම් බුඤ්ජಂತಿ. සුනකා බල්ලෝ බත් කති. ඔව්. බල්ලෝ බත් කති. නැත්තම් බල්ලෝ ආහාර අනුභව කරති. හොඳයි. වචන දෙකක් තියෙන එක බත්තන් කියන එක බත් තියෙනවා නැත්තම් ආහාර කියත අපිට බුඤ්ජන්ති එක අපිට පුළුවන් කයි කියලා දාන්න නැත්තම් අපිට කියතයි ආහාර මොකද්ද මේ අනුභව කරයි කියලා දාන්න. හරි තුන්වෙනි එක බව කරති නේද එන්න ඕනේ හාමුදුරුවනේ. ඈ අනුභව කරති නේ එන්න ඕනේ. ඔව් අනුභව කරති. අනුභව කරති. කොහොම හොඳයි. ඊළඟ එක බාලිකා බුද්ධං වන්දති. බාලිකා බුද්ධං වන්දති. කියන බලන්න. තමයි බුදුන් වඳිති. වින්වන්දි වන්දති නේ තියෙන්නේ වන්දන්ති නේ. සෝරි වැරදුනා. වන්දති තියෙන්නේ. බාලිකා බුද්ධං වන්දති කොහොමද? දැරිය බුදුන් වඳී. දැරිය බුදුන් වඳී. අපිට ඕන මේමත් දාත දැරිය බුදුරජාණන් වහන්සේ වඳී කියලා දාතයි අපිට වඩා හොඳයි දැරිය බුදුන් වඳී කියලා දාන එක නේද? අතර අහං විහාරං ගච්ඡාම. අහං විහාරයට යමි. විහාරයට කොහොමදයි? මෙතන හැබැයි මේ වාක්‍ය වැරදි. යමි. මොකද ගච්ඡාම තියෙන්නේ ගච්ඡාමි වෙන්න ඕනේ නේද? අහන්න තියෙන්නේ. ඉන්ටි මිස්ටේක් එකක් එතන තියෙනවා. එතකොට අපි වාක්‍ය දෙකම ලියාගමු. අපි අහං එකක් දාමු අනිත් එක මයං එකක් දාමු. අපි දාමු 6 වෙනි 4 වෙනි එකට අහං විහාරං ගච්ඡාමි මම විහාරයට යමි. අහං විහාරං ගච්ඡාමි මම විහාරයට යමි. අපි තව වාක්‍ය ලියාගමු මයං විහාරං ගච්ඡාම කියලා. එතකොට දෙකම තියෙනවනේ. මයං විහාරං ගච්ඡාම කියන්නේ අපි විහාරයට යමු. අපි විහාරයට යමු. අහං විහාරං ගච්ඡාමි මම විහාරයට යමි. මයං විහාරං ගච්ඡාම අපි විහාරයට යමු. හරි නේද? ඊළඟ එක මේක ක්‍රමාංකණන් දින 6 6නේ 5 වෙන්න ඕන. හොඳේ. පලානි වානරා පලානි කාදන්ති වානරා පලානි කාදන්ති කොහොම තේරුම? වඳුරෝ ගෙඩි කති. බොහොම හොඳයි. වඳුරෝ පළතුරු කති ඔව් බොහොම හොඳයි. හොඳයි. එම තමයි ඉන්නවා. වඳුරෝ ගෙඩි කති නැත්නම් වඳුරෝ පළතුරු කති. ගොඩක්ම හොඳයි ගෙඩි කියන එක පළතුරු වලට වඩා එනකොට නෑ වඳුරෝ ගෙඩි කති වරහන් දාගන්න පළතුරු කියන. ඒක හොඳයි. අර පළතුරු දාපු ළමයාත් මේ දාගන්න වරහන් අතර ගෙඩි කියලා. වඳුරෝ ගෙඩි කති නැත්නම් වඳුරෝ පළතුරු කති. ඊළඟ මේ බාලකා අස්සේ යාචන්ති. බාලකා අස්සේ යාචන්ති. අශ්වයා ඉල්ලති. බාලකා කොහොමද? බාලකා බහුවචනයි. ළමයි අශ්වයා ඉල්ලති. අස්සේ කොහොමද? ඒක එලා බුද්ධියයි කොහොමද? ළමයි අශ්වයන් ඉල්ලති. ළමයි අශ්වයන් ඉල්ලති. හරි නේද? ළමයි අශ්වයන් ඉල්ලති. ළමයි අශ්වයන් ඉල්ලති.
ළමයි අශ්වයන් ඉල්ලති. හරිද? ඊළඟ ඇවිල්ලා 8 වෙනි එක මේක 8 නෙමෙයි 7 තියෙනවා මේ රෝමිලා ඔක්කොම වැරදි මේක. අහං පොත්තකං ලිකාමි. අහං පොත්තකං ලිකාමි. කොහොමද? මම මම ලියමි. ඔව්. කොහොමදයි? මම පොත්තක් ලියමි. මම පොත්තක් ලියමි. හරිද? පොත ලියමි කියන එක ගන්න බැරිද? ඇයි නේද? මම පොත ලියමි කියන එක ගන්න බැරිද? කමන්න. මම පොත ලියමි. ආගන්න දාගෙන කමක් නැහැ. මම පොත ලියීමට වඩා පොතක් ලියීමේ වඩා අපේ උච්චාරණයේ සුදුසුයි නේ. කතා කරන්නේ එහෙම පොතක් ලියුවා කියන්නේ. සාමාන්‍ය අපි කියන්නේ නැහැ නේද? ආගන්න දාගන්න පොතක් ලියමි. නාගෝ සුනකම් මාරේති. නාගෝ එයා බල්ලව මරයි. එයා බල්ලා මරයි. හොඳයි. නයා බල්ලා මරයි. නයා බල්ලා මරයි. නැත්නම් අපි කියන නයා බල්ලාව මරයි. එහෙම කියතයි. නයා බල්ලා මරයි. නයා බල්ලාව මරයි. ගැලපෙන විදිහට හදතයි අපිට නයා බල්ලා මරයි. හරි බොහොම හොඳයි. ඊළඟ එක මාතා පුත්තං ලාලේති. මාතා පුත්තං ලාලේති. කොහොමද? පුතා නලවයි. ඔව්. මව අම්මා පුතා නලවයි. බොහොම හොඳයි. මව පුතා නලවයි නැත්නම් අම්මා පුතා නලවයි. මව පුතා නලවයි නැත්නම් අම්මා පුතා නලවයි. අම්මා පුතා නලවයි නැත්නම් මව පුතා නලවයි. ඊළඟට අපි මේ ඊළඟ ටික කරනවාද මොකද කරන්නේ? ඔයාලා ලියුවද? ඔව් හාමුදුරුවෝ. කරමු නේද? එක ළමයාගේ බල්ලා. ළමයාගේ බල්ලා. කොහොමද ළමයාගේ බල්ලා ලියන්නේ පාලියෙන්? ළමයාගේ බල්ලා. ළමයාගේ බල්ලා. අපි තමයි විභක්තිය කරේ සුනකම් ඈ කොහොමද? නකෝ ඇයි නෑ පුතේ? මොකද කියන්නේ? බාල කස්ස තුනකෝ. බාලකස්ස සුනකෝ. තව උත්තර තියෙනවද? ළමයාගේ බල්ලා. ළමයාගේ බල්ලා. තව උත්තර තියෙනවද? නේද? එහෙනම් කොහොමද? බාලකස්ස සුනකෝට වඩා සුනකම් ගන්න එක හොඳයි. මොකද මේ විභක්තියේ අර්ථයත් ඒ විභක්තිය සම්බන්ධ විභක්තිය අර්ථයත් සම්බන්ධ විභක්තියත් එක්ක එන්න ඕන මේ ဒုတိ ය විභක්තිය නැත්නම් කර්ම විභක්තියෙන් කියලා පොඩි රූල් එකක් නැත්නම් නීතියක් තියෙන නිසා අපි ඒකට අනුව දාමු ළමයාගේ බල්ලා බාලකස්ස සුනකම් කියලා. බාලකස්ස සුනකම් එමන් වට උනම් පෙන්නන්නම් මේ අපේ අපිට තියෙන්නේ ලබන සතියේ ඒ පාඩම කරන්න මේ ඒ නිසා මම මේ පාඩමේදී කියන්නම් චට්ටි විභක්තිය අපිට නැත්නම් සම්බන්ධ විභක්තියදී මම මේ පාඩමේදී මේ ළමයාගේ අම්මාගේ කියන එක පොඩ පැහැදිලි කරලා දෙන්නම්. දැනට ඔන්න තියාගන්න මේ බාලකස් සුනකම්. බෝඩේ ලියන්න ඕනද? දෙක මම බත් කමි. අහං බත්තා ලංකාදාමි. ඔව් අහං බත්තං බත්තන් කාදාමි අහං බත්තං කාදාමි.
නැත්තම් අහං ආහාරං ආදාමි. තුන නැව සෙලවෙයි මොකද? නාවා කම්පති නාවා කම්පති හොඳයි නාවා කම්පති නැව සෙලවෙයි ඔබ නිදන්නෙහි. ඔබ නිදන්නෙහි. ඔබ ස්වං අපි කියනවා නිදනකොට අපි කියනවා සයති කියලා. සයති. නිදන්නෙහි. අතන තියෙන්නේ අනාගත කාලෙන් තියෙන්නේ එතකොට පොඩි සි ගන්න ඕන. අනාගත කාලේ මේ ඉස්සති කියලා දාන්න ඕන දරුවෝ මේ ඉස්සති අපි කතා කරමු අනාගත කාලයේ වාචන වලට. හරි හම්දුනේ. අර නේද? ඉතුරු වාක්‍ය දෙකට කොහොමද කියන්නේ හාමුදුරනේ? එතකොට මෙතන නුඹ නිදහි නේද? ඔබ නිදහි තුවන් සයිස්සති. සයස්සති කියලා අපිට 17යි මේ මට හරියටම කියන්න බෑ මේ මොකද මේ මේක බඳු සයස්සති කියලා තියෙන්නේ. මෙතන ස්ථති කියලා අපිට ක්‍රියාපදයක් එන්න ඕන මේ ඒ නිසා තමයි සයස්සති තියෙන්නේ. එතන තියෙනවා ස්ථති කියලා ක්‍රියාපදයක් එනවා. ඒ කියන්නේ පත්‍යක් එනවා මේ අනාගත කාල. ඒ නිසා තමයි සයස්සති කියලා මෙතන තියෙන්නේ. අයත කියන එකේ මේ තියන්න කැපිලා ගයන්නට ඉයන්න එකතු කරලා තමයි සයිස්සති කියලා හැදලා තියෙන්නේ. ඒක උඩට බැලුවේ. එතකොට නුඹ නිදන්නෙහි. ත්වං සයිස්සති. හරි. ඒක අපි බලමු මේ තව ටිකක් ඉස්සරහට ගියාන් පස්සේ මේ ලොකු පාඩම් කොහොමද කියන්නේ කියලා. දැන්ට ඉතින් හිතන්න එපා. ඊළඟ එක මේ ගොවියෝ වපුරති කස්සකෝ වප්පති. ගොවියෝ වපුරති කස්සකෝ වප්පති. කස්සකෝ වපති. ගොවියෝ වපුරයි. සෝරි. ගොවියෝ නේද? ගොවියෝ නම් කොහොමද? ඔයාලා හරි කොහොමද? කස්සකා නේද? අන්ති වපන්ති. යන්නේ වර්තනෝදින් ගොවියෝ කස්සකා වපන්ති වපුරති. ඊළඟට වැද්දා මුවා මරයි. හයවෙනි එක ව්‍යාධෝ මුවා නිගන් මාරේති මරයි. මරයි. ව්‍යාධෝ නිගන් මාරේති වැද්දා මුවා මරයි.
ව්‍යාධෝ මිගම් මාරේති වැද්දා මුවා මරයි. හරි නේද? බාලකා සුනකම් බත්කම් හරි අල්ලා මම බත්කමි අහං බත්තං නැත්තං අහං ආහාරං කාදාමි නාවා කම්පති නැව සෙලවෙයි. ඊට පස්සේ ත්වං සයිස්සති නුඹ නිදන්නෙහි ඔබ නිදන්නෙහි. ඊට පස්සේ ගොවියෝ වපුරති තස්සකා වපන්ති. ඊට පස්සේ වැද්දා මුවා මරයි ව්‍යාධෝ මිගම් මාරේති. අර නේද ඔක්කොම ටික? හරි හරි හාමි. කොහොමද එහෙනම් අපි අදට මෙතනින් අවසන් කරමු නේද? ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවාද? අද කියලා දුන්නේ ඒවා වෙනවද හැමෝටම? තේරුණා. හා එහෙනම් ඔව් ප්‍රශ්න නැහැ නේද? හරි. එහෙනම් අදට මෙතනින් අවසන් කරමු. එහෙනම් හැමදෙනාටම සුබ මධ්‍යහ්නක් වේවා. ත්වන් සරණයි. තෙරුවන් සරණයි. සරණයි. හාමුදුරුවෝ.